නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෑමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය එල්.ටී. පුංචි සිඤ්ඤෝ පින්බර පියාණන්ටත්, ඒ වගේම මීට මාස 2කමාරකට පෙර මිය පරලොව ගිය එච්.ඩබ්ලිව්. පිරත්න මාමාට සහ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය එච්.ඩී. ලලිතා පුංචි අම්මාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් එල්.ටී. සුසිල් ප්‍රියන්ත පුතණුවන් මෑණියන් පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා පින්වත්නි සතුටු වෙන්න අද දවසෙත් ඔබට ඒ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා වජිරාසන භූමියේදී දසමරුන් පරදෝමි සසරේ පිරූ මහා පාරමී බලී පිහිටා හිත නිකලෙස් කරවන, සසර දුකින් එතෙර කරවන, සසර දුකට බඳින යම් සංයෝජනයක් ඇද්ද, ඒ සංයෝජනයන්ගෙන් සිත් සතන් ගලවන දහමක් අවබෝධ කළා. ආශ්චර්යයි එවන් දහමක් පින්වත්නි. භවබන්ධන සිඳින දහමක්. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙන දහමක්. එහෙම දහමක් වෙන කවුරු නම් සොයන්නද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්නට පින්වත්නි. එවන් උත්තම නිමල දහමකින් දෙව් මිනිස් ලෝකයාට යම් අනුග්‍රහයක් කරන්නයි මේ ධර්ම දානෙ දෙන පිරිසට භාග්‍ය උදා වුණේ. ඉතින් ඒ නිසා හිත නිකලෙස් කරවන අනුග්‍රහයක්, සසරට බඳින සංයෝජනයන්ගෙන් නිදහස් කරවන අනුග්‍රහයක්, ජාති ජරා ව්‍යාධි මරණ දුකින් ඈතර කරවන දහමකින් අනුග්‍රහ කරන්න තමන්ට යම් භාග්‍යයක් උදා වුණාද? ඒ රැස්වුණු පින පින්වත්නි ආශ්චර්යයි. සසරේදී කෙලෙස් වල අතරමං වෙලා ඉදිද්දී ඒ කෙලෙස් වලින් අපි නිදහස් කරවන මාවතට යොමු කරන්නේ මේ රැස් කරන උදාර පින විසින්. සසරට බඳින සංයෝජනයන්ගෙන් වෙලි වෙලි සසරේ සැරිසරද්දී ඒ සසරට බඳින සංයෝජනයන්ගෙන් නිදහස් කරවන මාවත විවර කළ දෙන්නේ මේ රැස්වන උදාර පින විසින්. ජරා ව්‍යාධි මරණ දුකින් වෙරෙන සත්වයාට ජරා දුකින් ඈතර වෙන යම් දහමකින් උපකාර කළා නම්, ජරා ව්‍යාධි මරණ වැළඳ ගනිමින් සසරට එකතු වෙන අපට ජරා දුකින් ව්‍යාධි මරණ ශෝක පරිදේව වලින් දුක් දුම්නස් වලින් විලාගත් සිත් සතන් නිදහස් කරවන්න උපකාර සැලසෙන්නේ තමන් මේ කරපු උදාර පින විසින් පින්වත්නි. ඉතින් ඒ නිසා මේ රැස් කරන උදාර පින ගැන තමන් හිතා සතුටු වෙන්න. අපි මේ විදිහට තමන් රැස් කරන උදාර පින ගැන සතුටු වෙමින් අද දවසෙත් පින්වත්නි ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිතේ ආශ්චර්යයක් ගැන තමයි අද කතා කරන්නේ. මේ සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ පැන නැගුණු සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන උදාර දසබල ඥානයේ පිහිටා කළ සිහනදක් ගැනයි, කළ ප්‍රාතිහාරයක් ගැනයි
අද ඔබ මේ ශ්‍රවණය කරන්නේ. ඒතර පින්වත්නි ආශ්චර්යයි අద్භූතයි ඒ සියල්ල දන්නා ඒ සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ කෙනෙක්ගේ සිත් සතන් කෙලෙසුන්ගෙන් නිදහස් කරවන ඒ හිතට අරමුණු කරවන්න ඕන දහම කෙනෙක්ගේ හිතේ උපදින කෙලෙස් දුරු කරවන්න විදියට යම් ධර්මයක් අරමුණු කරවන්න ඕනද ඒ අරමුණු කරවන්න ඕන විදි තථාගත බුදු කෙනෙක් තරම් වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ පින්වත්. හිතේ රාග දේශ මෝහ දුරු කරවන දුක නම් වූ ආරි සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳ අවබෝධය උපද්දලා දෙන්න එකිනෙක කෙනාගේ සිත් සතන් වලට හරි ආශ්චර්යයි. ඒ අවබෝධ ඥානෙ උපදින විදියටත් රාගෙන් දේශයෙන් මෝහයෙන් හිත නිදහස් වන විදියටත් ඒ හිත සංවේදී කරවන ධර්මය ඉස්මතු කරන ආකාරය හරි ආශ්චර්යයි පින්වත්නි. දැන් ඔබට මතක ඇති අපි දැන් කතා කළා සමහර අවස්ථාවලට රූපය වේදනාව සංඥා සංස්කාර විඥාන කියන මේ පහ මුල් කරගෙන තමයි පින්වත් ධර්ම ධාතු ඉස්මතු කරන්නේ. ඒතර සමහරයක හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ ඒ පරියාය හිත සංවේදී කරනවා. සමහර අවස්ථාවලදී ආයතන වශයෙන් ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය, දිව, කය, මනස. මහා සලායතන සූත්‍රය අපි ළඟදී කතා කළා. ඒ පරියායෙන් ඉස්මතු කරනවා හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරවන්න. ඊළඟට සමහර අවස්ථාවල මම ඔබට මතක ඇති මම කියලා දීලා තියෙනවා මේ විදිහට ධාතු වශයෙන්, නීවරණ වශයෙන්. අන්නේ වගේ විවිධ පරියායන්ගෙන් හරි ආශ්චර්යයි, පුදුම ආශ්චර්යයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ මහා ප්‍රඥාව පින්වත්නි. පුදුම ආශ්චර්යයි. ඒතර අද දවසෙත් ඔබට කියලා දෙන්නේ අපි දහම් කැටපදේදී දීර්ඝ වශයෙන් මම හිතන දේශනා විශාල ප්‍රමාණයක් කළා අපි මේ පරියාය පිළිබඳව. නමුත් අද අපි භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගුණ ඉස්මතු කරන්න කතා කරන නිසා අපි එක දේශනාවකින් මේ පරියාය අවසන් කරනවා. එතකොට මේ පරියාය තමයි බොජ්ජංග පරියාය. එතකොට ජීවිතයේ හිත තුළ පවතින මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් ගලවන්න කරුණු 7කින් ධර්මයේ ඉස්මතු කරනවා. ඒතර මේ කරුණු 7 ඔස්සේ හිත සංවේදී කරගත්තත් පින්වත්නි විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහක් ඔස්සේ ඒකත් හිතත් තුළ දියුණු කරන්න පුළුවන් කරුණු පහක්. ඒතර මේ කියන සප්තබොජ්ජංග හිතත් තුළ දියුණු කරන්න පුළුවන් කරුණු පහක්. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙන කරුණු පහක්. ආයතන කියලා කියන්නේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා ඉස්මතු කරන්න පුළුවන් තියෙන කරුණු හයක්. හරි පුදුමයි පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ආශ්චර්යයි සම්බුදු සිත ආශ්චර්යයි පින්වත්නි. මොන බලන්න පින්වත් මේ දැන් මේ දේශනාවේදී ශාස්ත්‍රුන් වහන්සේ බොජ්ජංග පරියායක් ඇසුරු කරගෙන හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරවන්න ධර්මයේ දේශනා කරන ආකාරය. බුදුරජාණන් දේශනා කරනවා යේතේ භික්ඛවේ භික්ඛු සීල සම්පන්නා සමාධි සම්පන්නා ප්‍රඥා සම්පන්නා විමුක්ති සම්පන්නා විමුක්ති ඥාන දර්ශන සම්පන්නා. පින්වත් මහන්නේ යම් භික්ෂුවක් සිටිනවා සීල සම්පන්නයි, සමාධි සම්පන්නයි, ප්‍රඥා සම්පන්නයි, විමුක්ති සම්පන්නයි, විමුක්ති ඥාන දර්ශන සම්පන්නයි කියන මේ රහතන් වහන්සේ නමක් ගැන කතා කරන්නේ. දස්සනම් පහම් භික්ඛවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. ඒ වගේ උත්තමය දකින්නක සුදුසුයි කියලා කියන මම කියන්නේ. දැකීම් පවා බොහෝ උපකාරයි කියලා කියන මම කියන්නේ. සවනම් පහම් භික්ඛවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. ඒ වගේ භික්ෂුවක්කට මෙහුම්කන් දීම පවා බොහෝ උපකාරයි කියලා කියන මම කියන්නේ. උපසංකම් පහම් භික්ඛවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එවන් භික්ෂුවක් වෙත පැමිණීම පවා බොහෝ උපකාරයි කියලා කියන මම කියන්නේ. පෛරුපාසානම් පහම් භික්ඛවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එවැනි භික්ෂුවක් ඇසුරු කිරීම පවා බොහෝ උපකාරයි කියලා කියන මම කියන්නේ.
ඒ වගේම දේශනා කරනවා අනුස්සතින් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එවන් භික්ෂුව සිහි කිරීම පවා බොහෝ උපකාරයි කියලා කියන මම කියන්නේ. අනුපබ්බජ්ජම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එවන් භික්ෂුවක් මුල් කරගෙන පැවිදි වීම පවා බොහෝ උපකාරයි කියලායි මම කියන්නේ. දැක්ක නේද පින්වත්නි? තංකිස්ස හේතු කුමක් නිසාද? තථාරූපානම් භික්කවේ භික්ඛූනම් ධම්මං සුත්තා. එවන් භික්ෂුවකින් ධර්මය අහලා ද්වේන ූපකට්ටෝ විහෙරති. දෙආකාර වූ හුදකලා වීමක් පුරුදු කරනවා කියනවා. කායේන උපස්කාසේනච චිත්තූපකාසේනච. කායික විවේකයත් කායික හුදකලා බවත් කායික වෙන්වීමත් මානසික හුදකලා බවත් හරි පුදුමයි පින්වත්නි. එතකොට බලන්න කාය විවේකය චිත්ත විවේකය දෙකට යොමු වෙනවා කියනවා. ඒ වගේ භික්ෂුවක් ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ විස්තර කරනවා හරි ආශ්චර්යයි. සෝ තථා ූපකට්ටෝ විහරන්තු තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. එවන් භික්ෂුවක් ඇසුරු කරගෙන කාය චිත්ත විවේකී ඇති කරගෙන වාසය කරන කිනාට තන් ධම්මං අනුස්සරති. ඒ යහපු ධර්මය කියලා දීපු ධර්මය සිහි කරන්න පටන් ගන්නවා කියන අනුවිතක්කේති. නැවත නැවත විතර්ක කරන්න ගන්නවා කියනවා. ඔන්න පින්වත්නි ධර්මයේ විතර්ක කිරීමේ තියෙන වටිනාකම හරි ආශ්චර්යයි. අනුවිතක්කේති අනුවිචාරේති අනුස්සරති. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු යතා ූපකට්ටෝ විහෙරන්තු තන් ධම්මං අනුස්සරති. ඒ දැන් දෙආකාර කායික විවේකය චිත්ත විවේකයේ ඇසුරු කරගෙන මේ කියන අහපු ධර්මයේ සිහි කරද්දී ඒ අනුව විතර්ක කරද්දී සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස බික්කුණු ආරද්ධෝ හෝති. ඒ කියන මොකද වෙන්නේ? පටන් ගන්න තියෙන කොහොමද? සති සම්බොජ්ජංගේ පටන් ගත්තා වෙනවා කියනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒතර මේ ධර්මයේ සිහි කරනවා කියලා කියන්නේ බුදු ගුණ සිහි කරනවා කියන්නේ දහම් ගුණ සංගුණ සිහි කරනවා කියන්නේ ඊළඟට සතර බ්‍රහ්ම විහරණ සිහි කරනවා කියන්නේ අනිත්‍ය ආදී භාවනා සිහි කරනවා කියන්නේ මේ ආපු සූත්‍ර දේශනා සිහි කරනවා කියලා කියන්නේ. ඒතර එයා පටන් ගන්න තියෙන කොහොමද? සති සම්බොජ්ජංගේ අවබෝධයේ පිණිස උපකාර කරන සිහිය වඩන්න පටන් ගත්තා වෙනවා කියලා. එන අවබෝධයට උපකාර කරන අංගයක් තමයි සිහිය. ඒතර ඒ සිහිය වඩන්න පටන් ගත්තා කියලා කියන්නේ කොහොමද? මේ ධර්මයේ සිහි කරනවා කියලා කියන්නේ ඒ අවබෝධයට උපකාර කරන අංගයක් වන සිහිය දියුණු කරන්න පටන් ගත්තා කියලා කියනවා. ඒ එච්චරයි අපට සතුටු වෙන්න තියෙන කාරණේ පින්වත්. එච්චරයි සතුටු වෙන්න තියෙන කාරණේ. ඊළඟට විස්තර කරනවා හරි ආශ්චර්යයි පින්වත්. සති සම්බොජ්ජංගං යස්මින් සමේ බික්කු භාවේති. සති සම්බොජ්ජංගය එතකොට මේ භික්ෂුව පටන් ගත්තා කියලා කියනවා. වඩන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. සති සම්බොජ්ජංගේ දැන් වඩන්න පටන් අරගෙන දැන් නැවත නැවත දිගටම ඔහුගේ දහම් මානසිකාරය දිගට මේ කරගෙන ආපු විදිහට කරගෙන යද්දී මොකද වෙන්නේ? සතිය කියන කාරණේ අවබෝධයේ පිණිස උපකාර කරන අංගයක් සතිය. එතකොට මේ සතිය කියන කාරණේ ඩිංග දියුණු වෙලා වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියනවා. බලන්න පින්වත්නි, එහෙනම් දැන් සති සම්බොජ්ජ අවබෝධයේ පිණිස උපකාර කරන අංගයක් තමයි සතිය. එහෙනම් මේ සතිය කොහොමද වඩන්න පටන් ගන්නෙ? මේ අහපු ධර්මයේ සිහි කරන්න පටන් ගන්න පින්වත්නි. බුදු ගුණ සිහි කරන්න. ධර්මයේ ගුණ සිහි කරන්න. ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සිහි කරන්න. සතර බ්‍රහ්ම විහරණ හෝ සියල් හතරම හෝ යම් බ්‍රහ්ම විහරණයක් හරි සිහි කර දවස ගත කරන්න. ඒ විතරක් නෙමෙයි.
අනිත්‍ය ආදී අරමුණුත් සිහි කර කර වාසය කරන්න. එතන මොකද වෙන්නේ? ඔබ අවබෝධයට උපකාර කරන ප්‍රධාන අංගයක් තමයි සිහිය. ඒතකොට මේ සිහිය දියුණු වෙන්නේ මෙන්න මේ කියන ධර්මයේ සිහි කිරීම තුළ. හැබැයි සිහි කරලා ඒක සිහිය කියන කාරණේ පින්වත්නි වැඩිලා අවසන් වෙන දවසක් කියන්න බෑ. පරිපූර්ණත්වයට පත් වෙන දවසක් කියන්න බෑ. මොකද ඒ තම තමන්ගේ සංසාරේ තම තමන් රැස් කරපු කර්ම ශක්තිය බලපානවා ඒකට. මොකද සිහිය දියුණු කරන්න යම් සසරෙත් තමන් පෙළඹවීමක් කරලා තියෙනව නම් මේ ජීවිතේ සුළු උත්සාහයකින් සිහිය දියුණු වෙන්න පුළුවන්. සුළු උත්සාහයකින්. හැබැයි සසරෙත් අපි සිහිය දියුණු කරන ප්‍රතිපදාව ඉඳලා නැත්තම් සුළු උත්සාහයක් කළාට පින්වත්නි ඒක දියුණු වෙන්නේ නැහැ. අපිට තියෙන ප්‍රතිපදාව ඉන්න විතරයි එතකොට. අඩු ගන්න එතකොට මේ ජීවිතයේ අපි දිවි පිදුවොත් සිහිය දියුණු කරන ප්‍රතිපදාවේ මං ඉන්නවා මට ලාභයක්මයි. ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා සිහිය මේ විදිහට ධර්මයේ සිහි කරද්දි බලවත් වෙනවා කියලා. අනේ මට ලාභයක් මං මේ ප්‍රතිපදාවේ ඉන්නවා. එච්චරයි ශ්‍රාවකෙකුට ඉන්න තියෙන පින්වත්නි. පරිපූර්ණත්වයට පත් වෙන දවස ගැන ගණන් මින් බල ඉන්න එපා. ඒක නිකන් මේ වගේ. දැන් Taman ධාර්මිකව හම්බ කරන කෙනෙක් කියලා හිතන්න. දැන් Tamanට ලස්සන ගෙයක් හදාගන්න ආසයි. ධාර්මිකව නම් හම්බ කරන්න පින්වත්නි. ඒ ලැබෙන වැටුපෙන් නම් ධාර්මික වැටුපේ කොටසකින් නම් මේක කරන්නේ. ගේ කියන එක හදලා ඉවර කළ දවස කියන්න බෑනේ පින්වත්නි. ඇයි? ਉਹ කිසිම හේතුවක් මත අධාර්මික වෙන්නේ නැහැ. ධර්මයේ පිහිටා හෝ බොහොම කල්පනාවෙන් කටයුතු කර කර ඉන්නවා. ඩිංග ගේ හැදී. හැදිලා අවසන් වෙන දවසක් කී. ඒතර ඒ ඔස්සේ කල්පනා කර හිටියලා වැඩක් නැහැ. පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. ඒ වගේ තමයි. සසරේ පිරු ගයක් ලබන පිනකුත් නැත්තම් ඇත්තට මේ කෙනාට කොතනකමක් තියෙන්නේ. ධාර්මික උපය ගන්න එකයි. ඒකෙන් කොටසක් ඉතුරු කරගෙන ගේ හදන්න පටන් ගන්න එක විතරයි හොර කරන් තියෙන්නේ. හදල ඉවර වෙන දවස ගැන කියන්න බෑ පින්වත්නි. සසරේ පිම්පිරු කෙනාට නම් සමහර උපදීද්දිම ලස්සන ගයක් හම්බෙලා. නැත්තම් ඉපදෙලා පොඩි කාලයකින් ලස්සන ගයක් හම්බෙලා. එහෙම් පිම්පිරු අය අඩුයි පින්වත්නි ලෝකේ. ඒ ලෞකික දෙයක් සම්බන්ධනොත් ඒසේනම් ලෝකෝත්තර ගුණ ධර්මයක් සම්බන්ධයෙන් කෙච්චර අප කොතරම්නම් අපි ඉවසන්න ඕනද? ලෞකික ගුණ ලෞකික දෙයක් රැකියාවක් දිනු කරගන්න ගියත් ව්‍යාපාරය සාර්ථක කරගන්න ගියත් අපි බෑ කියලා අතහරින්නේ නැහැනේ. අයියෝ මේක වෙන්නේ නැහැනේ කියලා අතහරින්නේ නැහැනේ. එකක් බැරි නම් තව එකක් පටන් ගන්නවා. එහෙමනේ කරන්නේ. එහෙනම් ලෝකෝත්තර ගුණයක් දිනු කරන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද අපිට? කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද? වෙන දවස ගැන අයියෝ දැන් වැඩෙන්නේ නැහැ නේද? අරකද මේකද අම්මෝ මෙහිමයි කියලා හිතා ඉන්නේ පින්වත් ශ්‍රද්ධාවන්ත කෙනා. ශ්‍රද්ධාවන්ත කෙනාට හැමතිස්සෙම ශ්‍රද්ධාවක් තියෙනවා කුමක්ද? මේ ශ්‍රද්ධාවෙන් තමයි ඔහු මේ නොවැනසෙන කාරණේ බවට පත් වෙන්නේ. ශ්‍රද්ධාව තියෙන ඔහුට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ක්‍රමයට සිහි කර ඉන්නකොට සති සම්පෝඥංග වැඩෙනවා කියලා. එහෙනම් මම ඒක කරනවා කියන තැනට ඉඳීම තමයි ශ්‍රද්ධාව. ඒ තුළ වාසය කිරීම තමයි ශ්‍රද්ධාව. ඒ නිසා පින්වත්නි මේ තුළ වාසය කරන්න එච්චරයි. ඒ තුළ වාසය කරන්න. ඒක වෙන දවසක ගැන අපි බලාපොරොත්තු වෙන ඉතල වැඩක් නැහැ. ඉවසීම තමයි ශ්‍රද්ධාව තමයි අපි ආරක්ෂා කරන්නේ. මේ ශ්‍රද්ධාව අපේ හිතින් ගිලිනකොට අපි ට්‍රැක් එක පාිනවා. මේවා හරියන්නේ නැහැ වෙන කොහෙද යන්න ඕන. කෙටියෙන් මාර්ගඵල ලැබෙන දින තැනකට යන්න ඕන. වාඩි වෙලා ඉන්නකොට බනහලි ඉවරෙච්ච ගමන් මාර්ගඵල දෙන තැනකට යන්න ඕන. ඒ වගේ මෝඩකම් කරගෙන ශ්‍රද්ධාව වනස ගන්න එපා පින්වත්නි. මේ වගේ මෝඩකම් කළොත් ශ්‍රද්ධාව නැති වෙනවා. මේ වගේ මෝඩකම් කළොත් ශ්‍රද්ධාව නැති වෙනවා. මොන වගේ මෝඩකම්ද? මේ බුදුබණ පද අහනවා. පිරිසිදු බණපද. නමුත් තමන්ගේ හිතේ සසරේ යම් පුරුද්දේ අඩුවක් නිසා හෝ ඒවා ගුණයක අඩුවක් නිසා මේක වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන තැන් වල ඇවිදිනවා. පයින් ගෙවෙ කොමකටද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට. දූවිලි කලේ කුමක්ද?
භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඉතින් ශ්‍රද්ධාව කෙසේ වැඩෙන්නේද? හොයාගෙන ගියේ කුමක්ද? හොරු. හොයාගෙන ගියේ කුමක්ද? තමන්ට මාර්ගඵල දෙන කෙනෙක්. හොයාගෙන ගියේ කවුද? රහතුන්යයි කියාගන්න බොරුකාරයෝ. සමහරට හොයාගෙන ගියේ කවුද? පචයක්. මේ ශ්‍රද්ධාව කෙසේ ඇති වෙන්නේද පින්වත්නි? ශ්‍රද්ධාව කෙසේ ඇති වෙන්නේද? ඉනිසා මේ ශ්‍රද්ධාව වනස ගන්න එපා පින්වත්නි. ශ්‍රද්ධාව වනස ගන්න එපා. රැක ගන්න ශ්‍රද්ධාව. ඊළඟ බලන්න බුදුරජාණන් දේශනා කළ සෝ තථා සතෝ විහෙරන්තු තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමං සංආපජ්ජති. ওই විදියට සිහියෙන් වාසය කරනකොට දැන් ඔන්න ධර්මයේ සීකල කාලයක් යනකොට කොහොමද උපදින්නේ සිහිය. ඊට පස්සේ පින්වත්නි ඔහුට ධර්මයේ සිහි කරම දවසේම දුක් විඳින්න ඕනේ නැහැ. ඉපදිච්ච සිහියක් තියෙනවා. ඉපදිච්ච සිහියක් තියෙනවා. දැන් එයා මේ සිහියේ ඉඳගෙන තමයි ඊතුරු සිහියක් දියුණු කරගෙන ඊතුරු අංගේ කරා යන්නේ. ඒක නිකන් අර වගේ. දැන් දුක් විඳගෙන ගෙයක් හදන්න මහන්සි ගන්නවා. අපි උ ගේ බිත්ති ටික බැඳලා වහල ගහලා කාමරයක් දෙකක් අපරාරු කරගෙන දැන් ඉන්නවා. දැන් එයාට අර බරගතිය මොකද වෙන්නේ? අඩුයි දැන් අර කාමරේ ඉඳගෙන ඊතුරු වැට් ටික පාඩු හිමින් කරගෙන යන්න පුළුවන්. එහෙමනේ තියෙන්නේ. තේරුම් ගන්න මේ ලෞකික ජීවිතත් අපි එහෙමයි කරන්නේ. ඒ වගේ තමයි ලෝකෝත්තර ජීවිතේ. එතකොට අර බරසාර බව අඩුයි එතකොට. නොතිමීමට තැනක් තියෙනවා. ඒ වගේ තමයි දැන් ඕ කෙලෙස් වලින් නිතර තෙමෙනවා නම් ඒ තෙමෙන එකට රැකවරණයක් හදාගෙන ඉන්නේ කොහොමද? දැන් සිහිය දියුණු වෙලා තියෙන්නේ. සිහිය දියුණු වෙලා තියෙන්නේ. දැන් කොහොමද කරන්නේ දැන්? දැන් පින්වත් දියුණු වෙච්ච සිහියේ පිහිටා තමයි ඊතුරු ගමන යන්න තියෙන්නේ. නැවත නැවත ආයෙ මෙනෙහි කර පැය 24ෙම දුක් විඳින්න ඕනේ නැහැ උට. අර ඉපදිච්ච සිහියක් තියෙන කෙනාට දැන් ඊළඟ අංගේ ඒ හිතේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒවත් ජීවිතේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කළාට සිහිය දියුණු වෙනකන් ඒක ප්‍රකට වෙන්නේ. මොකද්ද ඊළඟට ප්‍රකට වෙන්නේ උට? සතෝ විහෙරන්තු තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමං සංආපජ්ජති. සිහිය ඉපදිච්ච කෙනාට දැන් අහපු ධර්මයන් ප්‍රඥාවෙන් දැන් ඔහු ඉස්සෙල්ලා ශ්‍රද්ධාවෙන් සිහි කළේ. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රඥාවෙන් ඒ ඔස්සේ හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ සිහි දියුණුනාට පස්සේ. කොහොමද ප්‍රඥාවෙන් හැසිරෙනවා කියලා කියන්නේ කොහොමද පින්වත්නි? ඔන්න අපි හිතමු සරල විදිහට මෙහෙම. ඔහු අහලා තියෙනවා ආයත මේ ඇස කනනාසි දිවකය මනස සංවර කරන්න. චක්කුණා රූපං දිස්සන නිමිත්තක් ගාහි හෝති. නානු ව්‍යංජනක් ගාහි හෝති. දැන් ඔහු සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉනකොට දැන් ඔහුට ඒක ප්‍රකට වෙනවා දැන්. උන් ඇහෙන් රූපයක් දැක්ක. දැකපු රූපෙ වෙන්නේ හිත ඇතුලේ නිමිති පහළ වෙනවා, පේන්න පටන් ගන්නවා. දැන් නිමිති කියන එක පාට අයින් කරන්න බෑ දියුණු හිතෙන් දියුණු වෙලා නැත්තම් පින්වත්. සිහිය වැඩිච්ච අලුත් එක පාට ඉතින් අයින් කරන්න බෑ. ඒ නිමිති කියන එක සිහි වෙනවා. ඒක සාමාන්‍ය හිතේ ස්වභාවයක්. එතකොට මොකද වෙන්නේ? නිමිති සිහි වුණාට එයා ඒ නිමිත්ත ඔස්සේ ගිහිල්ලා එයා try කරනවා. හිත ඇතුලේ අරුබුදයක් උපදින විදිය දෙයක් උපදින දෙන්නේ නැතුව වාසය කරන්න මහන්සි ගන්න. අන්න ඒක එන්නේ කුමක් වුණාට පස්සේ? සිහිය ඇති වුණාට පස්සේ. ඒක හිත ඇතුලේ අරුබුදයක් වෙන්න දෙන්නේ නැති වෙනවා. ඒකට දැන් රූප දකිනවා දැන් අර අහපු දහම් පරියාය තමයි දැන් ප්‍රඥාවෙන් දකින්නේ. මොකක්ද දැන්නේ? චක්කුණා රූපං දිස්සා නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේ තං චක්කු ඉන්ද්‍රියං අසංඋතං. අතුලේ අරුබුදයක් උපදින විදියට ඇහෙන් රූපයක් දැකලා ආධ්‍යාත්මී වැඩ කරන්න දෙන්නේ නැති වෙන විදියට ඔහු සිහියෙන් ඉන්නවා ඇහැ පරිසම් කරගෙන. වචනයක් පිට වෙන දෙන්නේ නැති විදියට සිහියෙන් ඉන්නවා. මුලින් කරන්න තියෙන ඉච්චරයි කොහොමද? ඇතුලේ අරුබුදේ වචන පිට වෙන්න දෙන්නේ නැහැ. කයියමක් මේ කෙරෙන්න දෙන්නේ නැහැ. රාගයෙන් යට වෙලා හෝ ද්වේෂයෙන් යට වෙලා හෝ මෝහයෙන් යට වෙලා කයින් අසංවරයකට යන්න දෙන්නේ නැහැ. වචනෙන් අසංවරයකට යන්න දෙන්නේ නැහැ. මනසින් අසංවරයකට එන්න දෙන්නේ නැහැ. කොයි විදිහට තමයි ඉස්සෙල් ප්‍රැක්ටිස් වෙන්නේ පින්වත්. දැන් එතෙන්ට එන්නේ කවුද?
සිහිය දියුණු වෙච්ච කෙනා. සිහියට අනුග්‍රහය කරන්නේ කොහොමද? ධර්ම මානසිකාරය. එන බලන්න සිහිය වැඩුණාම තියෙන සැපේ ආශ්චර්ය බලන්න පින්වත්. සිහිය වැඩුණාට පස්සේ මේ හිත හරි සැපවත් වෙනවා. හිටගෙන හිටියත්, වාඩි වෙලා හිටියත්, සැතපීලා හිටියත්, ගමනක් බිමනක් ගියත් මොකද වෙන්නේ? හිතේ සැපයක් තියෙනවා. එතෙන්ට එනකන් ඉවසීම තියෙන්න ඕන සෑහෙන. මන්ද කියන්නේ පඤ්ඤාය පවිචින්ත. අපි හිතමු දැන් ආරි සත්‍ය කියලා. ඕන දැන් උට අසනීපයක් හැදෙනවා. අසනීපයක් හැදලා දැන් හිත වෙලා ගන්නවා. අන්න දැන් ප්‍රඥාවෙන් හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න මේක තමයි බුදුරජාණන් දේශනා කළ ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුක කියලා. ඒක ඒ කරුණ ඉස්මතු කරගෙන එයාට ඉවසගෙන ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා සතිය දියුණුනාට පස්සේ. එතකන් නෑ පින්වත්නි. ඒක සතිය දියුණු වෙච්ච කෙනෙකුට ඇති වෙන එකක් ඒක. ඊළඟට අපි දුන්න ප්‍රිය කෙනෙක්ගෙන් වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේ හිතේ ශෝකය දුක පාළුව බැලු පස මූසලයි. සරල විදිහට කියනවා. බැලු පස නිකන් මුස්පේන්තුයි. ඔන්න තීරුම් ගන්නවා. අන්න බුදුරජාණන් දේශනා කළා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. එහෙනම් මේ දුක නේද මේ ස්පර්ශ කරලා තියෙන්නේ. අන්න පඤ්ඤාය පවිචින්ති, පවිචරති. ඒවත් එක්ක වීම පරිවීමං සංආපජ්ජති. එතෙන්ට එන්න නම් වැඩිච්ච සිහියක් තිබිය යුතුද නැද්ද? තියෙන්න ඕන පින්නන්ත. තියෙන්න ඕන. ඒතර බලන්න දැන් මෙහෙම මේ ටික හදාගෙන දෙවියන් අතරට ගියපු කෙනා කොච්චර සැපසේ ඉඳීද පින්නන්ත. බොහොම සැහැල්ලුවෙන් සුවසේ සමාට ඒ තියෙන කාමයක් භුක්ති විඳගෙන සිහි කල්පනාවෙන් දුක නම් වූ ආර්ය සත්‍යයේ දේවල් ස්පර්ශ කර කර ඒ දේවල් වලින් හිත යට වෙන නොදී ඒ හරහා කෙලෙස් වලින් යට වෙන නොදී හිත පවත්වාගෙන සිහියෙන් ඉන්නවා යා. සිහියෙන් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලම් පින්වත්නි හරි ආශ්චර්යයි. මේ කොච්චර ආශ්චර්යද කියන්නේ වැඩුණු හිත තියෙන උත්මයෝ ඔහොම ඉන්න ඕන පොඩි වෙලාවයි. දැන් වල සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන් වේදනාවේ ආදීනව ගැන සිහි කළ දෙන දහම් පරිය අහගෙන ඉන්නවා. දැන් සාරිපුත්ත මහ රහතන් හිත දිහා බලන් ඉන්නේ දැන්. මොකද මේ බොජ්ජංග වැඩිලා තියෙන්නේ. සිහිය දිනු වෙලා තියෙන්නේ. නැත්තම් හිටගෙන පවන්සලද්දී එහෙම දෙයක් කරන්න බෑ පින්නත්. ඒ ප්‍රඥාව වැඩිලා තියෙන ප්‍රඥාව අනිත් අධිකයින සාරිපුත්තයන් වහන්සේගේ. ඒතර දැන් බැලුවා මේ විඳීම ගැන. බණ අහගෙන ඉන්නවා දැන් අර කියන දහම් පරියය. ඇති වෙනවා ආස්වාදයක් ඇති වෙනවා ශ්‍රද්ධාව ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. එතකොට ඒ සැප විඳීමක් ඉපදිලා තියෙනවා. එතකොට සැප විඳීම වෙනස් වෙනවා දකින්න. කොහොම දෙක තමයි දහම් පරියය ඉවරනකන් සාරිපුත්තයන් වහන්සේ හිටියේ. අනේ දහම් පරියය ඉවරනකොට සැප විඳීමේ ආදීන දෙක හිටියා. අනේ මෙන්න හිත කිලිසුන් නිදහසලා ගියා. පොඩි වෙලාවක් ඉන්න ඕන. අන්න ආශ්චර්යය. අද යුගයේ නම් පින්වත් එහෙම බෑ. සමහරට මැරෙනකම්ම මරණ මංචකයේ දක්වාම සිහියෙන් ඉන්න වෙයි. සිහිය හදාගත්තු කට්ටිය. සිහිය හදාගත්තු නැති කට්ටිය මරණ මංචකයේ වෙනකම් නුවණින් විමසින්න ඉන්න වෙයි. සමහරට ඊළඟ දෙවියන් අතර ගිහිල්ලා සිහියෙන් ඉන්න පුළුවන් නේ. තේරුණා නේද? දෙවියන් අතර ගිහිල්ලා ඒකත් ලොකු දෙයක් ඉතින්. පෙර ජීවිතේ කරගත්තු නැති නිසා ඉතින් මේ ජීවිතේ විඳවන්න වෙලා තියෙන අපිට දැන්. ඉතින් මේ ජීවිතේ කැපකිරීම කරන්න. ඔබ කරගෙන ආපු දේවල් ටික කරන්න බුදුන් වඳින්න මහයියෙන් බුදු ගුණ කියලා. ඊළඟ පිරික් කියන්න හොඳට සිහි කල්පනාවෙන්. ඊළඟට ඔබ ධර්ම ශ්‍රවණය කරන සිහි කල්පනාවෙන්. ඊළඟට ඔබ ධර්මයේ සිහි කරන්න. මේ විදිහට වාසය කරන්න එච්චරයි. සමහර මැරෙනකොට සිහිය උපදවාගෙන මැරෙන කෙනෙක් වෙයි. ඊළඟ ජීවිතයේ සමහරට සිහිය උපදිච්ච කෙනෙක් වෙයි. ඊළඟ ජීවිතේ සමහරට මේ විදිහට චතුරාර්ය සත්‍යය මුල් කරගෙන ප්‍රඥාවෙන් හැසිරී ඉන්න පුළුවන් කෙනෙක් වෙයි. ඒකත් ආශ්චර්යයක් ඒකට පින්වත්නි. කලබල වෙලා ඉතින් වැඩක් නැහැ. කලබල වුණොත් අපිට ඉතුරු වෙන්නේ රැවටීම. සරණ තමයි අහිමි වෙන්නේ අපිට. ඊළඟ දේශනා කරන යස්මින් බි සමයේ බික්කවේ බික්කෝ තථා සතෝ විහෙරන්තෝ. ඔය විදිහට දැන් සිහියෙන් වාසය කරනවා. හැබැයි කොහොමද? ප්‍රඥාවෙන් හැසිරෙමින්. තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමං සංආපජ්ජති. සිහියෙන් ඉන්නවා ප්‍රඥාවෙන් හැසිරී ඉන්නවා. ප්‍රඥාවෙන් විමස ඉන්නවා. ධම්ම විචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස බික්කුණෝ ආරද්ධෝ හෝති.
අන්න එතකොට ඔහු පටන් ගන්න තියෙන එකමත් ධම්මවිජය සම්බොජ්ජංගේ පටන් ගත්තා කියලා කියනවා. එහෙනම් දැන් ඔබේ ජීවිතේට දැන් ජරාව ඇවිල්ලා තියෙනකොට මේක තමයි බුදුරජාණන් දේශනා කළේ ජරාව නම් වූ දුක මේක ආරි සත්‍යයක්. ආයි පුදුනත් අනේ මේ ජරා දුක නේද ස්පර්ශ කරන්නේ කියලා ඔබට සිහි වෙනවා නම් ඔබ පටන් ගන්න තියෙන කොහොමද? ධම්මවිජය සම්බොජ්ජංගේ. ඔබ අසනීප වුණාට පස්සේ ඔබට සිහි කල්පනාවට ඔබට හිතට එනවා නම් මෙහිම මේක තමයි බුදුරජාණන් දේශනා කළේ ව්‍යාධිය කියන්නේ දුකක් ආරි සත්‍යයක්. උපදින සෑම සත්‍යයකටම මේ දුක උරුමයි. එහෙනම් මම මේ උරුමකම දැන් මේ වෙලාව ස්පර්ශ කරලා තියෙන අන්නේ දුක නම් ආරි සත්‍යයි කියලා ඔබට සිහි වෙනවනම් ඔබ පටන් අරන් තියෙන කොහොමද? ධම්මවිජය සම්බොජ්ජංගේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙද්දී අප්‍රියයන් සමග එකතු වෙනකොට හිත ශෝකයෙන් වෙලා ගන්නකොට ඔබට සිහි වෙනවනම් මේක තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. අප්‍රියයන් සමග එකතු වීමේ දුක. මේ දුක හටගත්තේ තණ්හාව නිසා. තණ්හාව විතර නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේකට මේ මම දැන් මේ හිතේ පවත්වාගෙන ඉන්න දෘෂ්ටිය තමයි උපකාර කරන්නේ. කියන්නේ සම්මා දිට්ඨිය කියලා හිතා ඉන්නවනම් ඔබ පටන් ගන්න තියෙන ධම්මවිජය සම්බොජ්ජංගේ. බලන්න දැන් ඔබේ ජීවිතේම ධම්මවිජය සම්බොජ්ජංගේ වඩලා තියෙනවද බලන්න ජීවිතේ. නැත්තම් ප්‍රශ්නයක් ආවම මරලා තෝන දීලා කෑ ගහලා ඊට පස්සේ අහු මුල්ලකට ගිහිල්ලා මං සුවපත් වේවා කියලා හිත ඉන්න කෙනෙක්ද බලන්න. ඒකත් හොඳයි. නමුත් වැදගත් කාරණේකමත් ඒ තැනදී සිහි කල්පනාවෙන් ඉඳලා ඒව හොයා යන්නත් එපා. තමන් ධාර්මික ජීවිතය ගත කරනකොට යම් මේ දේ දුක නම් ආරි සත්‍ය දේවල් ස්පර්ශ වෙනෝනේ. ඒ තැන්වලදී තමන් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය සිහි වෙනව නම් ඔබ හපනික්. ඔබ ධම්මවිජය සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක්. ඔබ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව දකින්නු ලැබුණත් ඔබ ශාස්ත්‍රුන් වහන්සේ ගාව ඉන්න කෙනෙක්. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ සැබෑ විදිහටම දකින්න කෙනෙක්. ඇයි ඔබට සිහි වෙන්න බෑ? ඔබ සත්පුරුෂ නම් ඔබට සිහි වෙන්නේ මොකද්ද? අහෝ ආශ්චර්යයි අනේ භාග්‍යතුන් වහන්සේ. භද්‍ර යවුනේ අනේ අවුරුදු 29 ගිහි අතහැරලා දාලා. භද්‍ර යවුනේ රටක් රජ කරන්න ආපු තරුණයානේ අවුරුදු 35 දී මේ දැක්ම පිරිසුදු කරගෙන අනේ දඹදිව තලයේ පුරා සිසාරා සැරිසරා වැඩියානෙමද අනේ ඒකාන්තයෙන් මේ භාගතුන් සම්මා සම්බුද්දයි නෙමද කියලා ඔබට ශාස්ත්‍රුණා සිහි වෙන්න ඕන. අනේ ශාස්ත්‍රුණා අවබෝධ කරපු ධර්ම ඒකාන්තයි සත්‍යක් නෙමද ස්වාක්කාතයි නෙමද අනේ ශාස්ත්‍රුණාගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ මේ විදියට එනම් මම වගේ මේ දුක නම් වූ ආරි සත්‍ය තේරුම් අරගනිමින් ඒ මොහොතේ වාසය කරපු මහෝත්තමයෝ නේද සුපටිපන්න ගුණේ යුක්තයි නිවද කියලා තෙරුවන් ගැන ඔබට සිහි දෙන්න ඕන පින්වත්නි. අන් බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා එතකොට. යථාර්ථ දකින්න සෝතාපට්ටි අංගමයි වැඩෙන්නේ එතකොට. බුදුරජාණන් දේශනා කළ ධම්මවිචය පින්වත්නි ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස බික්කුණු ආරද්ධෝ හෝති. ඊට දැන් උන් පටන් ගත්තා. ධම්මවිජේ සම්බොජ්ජංගං යස්මින් සමයේ බික්කු භාවේති. දැන් ඔක පුරුදු කර ඉන්නවා කියලා වඩන්නේ මොකද්ද? ධම්මවිජේ සම්බොජ්ජංගේ. ධම්මවිජේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. හරි පුදුමයි පින්වත්නි. ওই විදියටම තමන් පැය 20ක් විතර දවසේම ඉන්න පුරුදු වුණොත් කාලයක් යනකොට ඒ මොහොතේ දැන් ස්පර්ශ වෙන දෙයට දුක නම් ආරි සත්‍ය අධ්‍යක ඉන්නවා. තමන්ගේ ජීවිතේ උපදින්නේ දෙයක්ද සිහි වෙන්නේ කොහොමද? ආරි සත්‍ය. තමන්ගේ ජීවිතේ උපදින්නේ යමක්ද සිහි වෙන්නේ ආරි සත්‍ය. මේ ආරි සත්‍ය සිහි වෙද්දී බුදුන් ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩිමෙන් පරිපූර්ණ බවට පත් වී යනවා පින්වත්නි. අනේ සරහතන් වහන්සේලා බෙහෙවුනේ සාදු මෙහිමයි පින්වත්නි. පුදුමයි. ඊළඟ දේශනා කරනවා ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. තස්සතං ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචරතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලේනං.
තමන්ගේ ජීවිතේට ස්පර්ශ වෙන දුක නම් වූ ආර්ය සත්‍යයට, සමුදයට, නිරෝධයට, මාර්ගයට ගල්පා ජීවිතය ගත කරනකොට ඇත්තටම පින්වත්නි අවබෝධයට තව උපකාර කරන අංගයක් තියෙනවා. දෙකක් කතා කළා. සතිය, ධම්මවිචය, ඊළඟට අවබෝධයට උපකාර කරන අංගයක් තමයි වීරිය. ඇත්තටම වීරිය තමයි පටන් ගත්තා කියලා කියන්නේ. ඔන්න වීරිය පටන් ගත්තා කියලා කියන්නේ ඔන්න බුද්ධ ශාසනය ඔන්න ඕක පින්වත්. බුද්ධ ශාසනයේ සැබෑ විදිහටම වීරිය කියලා කියන්නේ ඕකට. තේරුණා නේද? සැබෑ විදිහටම වීරිය පටන් ගත්තා කියලා කියන්නේ ඕකට. මොකද්ද? තමන්ගේ ජීවිතේ ඔන්න දුක නම් වූ ආර්ය සත්‍යයේ මේ දේවල් ස්පර්ශ කරනවා. සිහි වෙනවා දුක නම් වූ ආර්ය සත්‍යය. සිහි වෙනවා. එතකොට සිහි වෙවි ඒකට අනුව විමස තමන් ගත කරනවා. ඇත්තටම පටන් ගන්න තියෙන්නේ අන්න ඒකට තමයි කියන්නේ පින්වත්නි. නූපන් කුසල් උපදවන වීරිය. උපන් කුසල් වැඩි දියුණු කරන වීරිය. ඒ වගේම තමයි හට නොගත් අකුසල් හට ගැන්වීම වළක්වන වීරිය. ඒ දුක නම් වූ ආර්ය සත්‍ය ස්පර්ශ කරනකොට යම් ක්ලේශයක් උපදින්න හදනවද? ඒතර මේ දුක දුරු කරන වීරිය පවත්වන්න පටන් ගත්ත කෙනෙක්. එතකොට සතර සම්‍යක් පදාන වීරියෙන් පටන් ගත්ත කෙනෙක්. විස්මිතයි. එනිසා පින්වත්නි හරි ආශ්චර්යයි. එනිසා මේ ධර්මයේ විමර්ශාවට පෙළඹිලා වාසය කරන්න එච්චරයි. ආයුඩ පණින දෙයක් නැහැ. මම හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ ශ්‍රද්ධාව මදිකම එක පැත්තකින්. ශ්‍රද්ධාව තිබුණත් ඒකයි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙනකම් පින්වත්නි හිතේ සැක ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අනේ මෙහෙම කරලා හරියනවද? මේක අනේ මට තේරෙන්නේ නැහැ. දැන් මෙච්චර කලුත් මේක විමසුවනිම කිසි දෙයක් නැහෙනේ තාම කියලා හිතනවා මිසක ශ්‍රද්ධාවට එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව නැති නිසා මොකද වෙන්නේ? ආන්න වැඩේ ආපහු සැක උපද්දලා දෙනවා. ආයි සැක උපද්දලා. එතකොට ඒ වෙලාවට තේරුම් ගන්න ඕනේ ඒක තමයි මොකද්ද? මේ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත්තු සංස්කාරයක් විතරයි මේ සැකය කියලා කියන්නේ. මතකද අපි අර පාරලීක සූත්‍රය කතා කළා මේ ළඟදී? ධර්මයේ ගැන සැක ඇති වෙනවා කියලා අන්තිම පරියාය. මොකද්ද ආයේ ඒතකොට සැක ඇති වෙනකොට කොහොමද සිහි කරන්න කිව්වේ? මේක අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීමක් විඳිනකොට ඒ දැන් ඔබ නම් විඳින්නේ කොහමද? දුක. ඒ ධර්මයේ සිහි කරනවා මාර්ගය වඩන්න පටන් ගන්නවා මහන්සි ගන්නවා. නමුත් නිකන් ප්‍රතිඵල නැහැ වගේ දැනනකොට දුකක් ඇති වෙනවා. ඒ දුකත් එක්ක ඇති වෙන තෘෂ්ණාවෙන් ඇති වෙන සංස්කාරයක් විතරයි ඒක. මේ සංස්කාරය පවත්තන්නේ සර්වඥයන් දේශනා කළේ කොහොමද කිව්වේ? මේ සංස්කාරය අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ සංස්කාරය හටගත්තේ තෘෂ්ණාවෙන් උපාදාන වෙලා ඒකත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ තෘෂ්ණාව ඇති උනේ මේ වෙලාවේ හිතේ දුක් නිරාමිස දුක් විඳීමක් ඇතිවීම නිසා. මේ නෙක්ඛම්ම දුක. මේ දුකත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ නෙක්ඛම්ම දුක හටගත්තේ කොමකින්ද? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් තමයි හටගත්තේ. එයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා ඔහු දක්ෂ වෙන්න ඕන හිත පෙරලන්න. බලන්න කැරක ඉන්නේ කොහාටද? ධර්මෙට ඉන්නේ. කැරක ඉන්නේ ධර්මෙට. කොච්චර පුරුෂ වීරියක් තියෙන්න ඕනද පින්වත්නි. අම්මෝ අපි නම් මේ කියලා දීපෙක් කරගන්න බෑ අපිට. මගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා දුන්නේ? ප්‍රඥාවෙන්මයි ජයගත්තේ පින්වත්නි. ප්‍රඥාවෙන්ම. ඊළඟ දේශනා කරනවා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචරතෝ පරිවීමංසං ආපච්චතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීන. දැන් ඊතර බලන්න සිහිය උපදවාගෙන ප්‍රඥාවෙන් විමස හැසිරෙන කෙනාට ආරද්ධ විරිය පටන් ගත්තා. අරමලදල වීරිය පටන් ගත්ත කෙනෙක්. ආරද්ධු මේ තස්මිස් ආරද්ධං හෝති විරියං අසල්ලීන. අසල්ලීන කියලා කියන්නේ උඩ ඔහුගේ හිත මේ අර සැඟවිලා නැහැ කියනවා. ලාමක බවට පත් වෙලා නැහැ කියනවා. හීන වීරියට ඇවිල්ලා නැහැ කියනවා. පටන් ගත්ත වීරිය තියෙන කෙනෙක් කියනවා.
පටන් ගැනීම කියන කාරණේ තේරුම් ගන්න ආරද්ධ විරිය කියන එක. එතකොට ආරද්ධ විරිය කියලා කියන්නේ කොහොමද? එතකොට නම් මේ. එතකොට තමන්ගේ ජීවිතේට දුක නම් වූ ආර්ය සත්‍ය දේවල් ස්පර්ශ කරනකොට සිහි වෙන්න ඕන ධර්මය. අපි තුන් ආසාවෙන් යට වෙනවා කියලා ආසාවෙන් යට වෙන කොහොමද සිහි වෙන්න ඕන? බුදුරජාණන් දේශනා කළා මේ රාගය කියන්නේ ගින්නක්. මේ රාගයෙන් තමයි සසර හද පෝෂණය කරන්නේ. මේ ද්වේෂය කියන්නේ ගින්නක්. මෝහය කියන්නේ ගින්නක්. මේකෙන් තමයි සසර පෝෂණය කළ දෙන්නේ කියලා. බුද්ධ දේශනාව මතක් වෙන්න ඕන. ධර්මයේ සිහි වෙනවා කියලා කියන්නේ ඒකට. ධර්මයේ සිහි වෙන්න ඕන. එහෙම සිහි වෙන දවසක් එනවා පින්වත්. ඒක පොඩ්ඩක් ඉන්න. එතකන් ඉන්න. දැන් භාගතුන් දේශනා කරන්නේ නැහැ එකපාරට ඉස්සෙල්ලම වැඩෙන්න ඕන ධම්මවිජය කියලා. ඒක ධම්මවිචයෙන් කරන එකක් නේ. ධම්මවිචයට ඉස්සෙල්ල කොහොමද වැඩෙන්න ඕන? සිහිය. සිහිය වැඩිච්ච කෙනාටයි මේ ස්ටෙප් එක ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් භාගතුන් මුලින්ම දේශනා කරන්න ඕනේ නැහැ පින්වත් මහන්නේ ඉස්සෙල්ල ධම්මවිචය වැඩෙන්න ඕන කියලා. තේරුණානේ නැහැ. සිහිය වැඩිච්ච කෙනාටයි ධම්මවිචය ප්‍රකට වෙන්නේ. සිහිය වැඩිච්ච කෙනාටයි ධම්මවිචය ප්‍රකට වෙන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණු ආරද්ධෝ හෝති. අන්න ඔහු දැන් ඇත්තට වීරිය සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක් කියන. පුදුම දෙයක් නේද පින්වත්නි? සිහියේ ඉපදිච්ච ගමන් අනිත් ඔක්කොම ටික වැඩෙන්න පටන් ගන්නවා. ධම්ම විජයත් ඉපදිලා ධම්ම විජය ඉපදුනා කියන්නේම කුමක්ද ඉපදිලා තියෙන්නේ? වීරිය ඉපදිලා. වීරිය ඉපදිලා. විරිය සම්බොජ්ජංගං යස්මින් සමේ බික්කු භාවේති. ඒකට වීරිය සම්බොජ්ජංගේ වඩා ඉන්න කෙනෙක්. ඒතර චතුරාර්ය සත්‍ය කියන කාරණේ ඉස්මතු වෙන සෑම මොහොතකම වීරිය සම්බොජ්ජංගේ ඉන්න කෙනෙක්. තමන්ගේ ජීවිතේ එන සෑම ප්‍රශ්නකදීම ධර්මයේ සිහි වෙනවා කියන්නේ ධම්ම විජයත් පටන් අරගෙන සිහියත් ඒ වෙලාවේ ඇති වෙලා වීරියත් ඒ වෙලාවේ ඇති වෙලා තියෙන්නේ. එහෙමයි තියෙන්නේ වෙනත්. ඊළඟට දේශනා කරනවා තස්මින් සමේ බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ওই විදිහට වීරිය කියන එකත් මොකද වෙන්නේ? ටික ටික වැඩි පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියනවා. ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. හරි බුදුමයි. එන මේ ආරද්ධ විරිය දියුණු වෙනකොට තවත් අංගයක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. කොහොමද? නිරාමිස ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගන්නවා කියන. දැන් සමහර අය ඉන්න බණ අහනකොට නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඒ කියන්නේ බොජ්ජංග වැඩිමත් එක සිද්ධ වෙන පින්වත් මේක. කියන්නේ හොඳට සතිය පිහිටලා නම් තියෙන්නේ. ධම්මවිජය හිතට ප්‍රකට වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ වීරියමයි දියුණු වෙලා තියෙන්නේ. එතකොට තමයි හිත නිරාමිෂ ප්‍රීතියක් උපදින්න පටන් ගන්න. සමහර භාවනා කරගෙන යනකොට ඔබට එහෙම වෙන්න පුළුවන්. දහම් කරුණු විමසද්දී කියවද්දී ඔබට එහෙම වෙන්න පුළුවන්. ඒ වෙන්නේ කොමක් එකද? වීරියත් එක්කම හිත හේතුවකින් හටගත් ඒ සංස්කාරයක් ඒක එතකොට. ඒකත් හේතුවකින් ඉපදින්න පින්වත්නි. කොහොමද? නිරාමිෂ ප්‍රීතිය කියන එක. දේශනා කරන යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස් උප්පජ්ජති පීති නිරාමිසා. මේ විදියට වීරිය ඇරඹීමත් එක්කම නිරාමිෂ ප්‍රීතිය. නිරාමිෂ ප්‍රීතිය කියන්නේ පින්වත්නි එකට කාමයන්ගෙන් වෙන් වෙච්ච ප්‍රීතියකට කියන වචනයක් තමයි නිරාමිෂ ප්‍රීතිය කියලා කියන්නේ. එන ආමිෂය මිශ්‍ර නැති ප්‍රීතිය. ඒතර අනිත් මොහොතවල වල අපි ලබන ප්‍රීතිය කොහොම මිශ්‍ර වෙච්ච එකක්ද? ආමිෂය මිශ්‍ර වෙච්ච ප්‍රීතිය. මේ ප්‍රීතිය ආමිෂයෙන් වෙන් වෙච්ච නිරාමිෂ නිර්ආමිෂ කියන අදහස. ආමිෂය නැති. ඊළඟ දේශනා කරනවා පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධ හෝති. කොච්චර විශ්මිතයිද පින්වත්නි. බණාරි කමන්නේ. ධර්මයේ කියවමින් හරි කමන්නේ. භාවනා කරන කට්ටිය භාවනා කරමින් හරි කමන්නේ. බුදු ගුණ කියන කට්ටිය බුදු ගුණ කියමින් හරි කමන්නේ. පින් කරන කට්ටිය පින් කර හරි කමන්නේ. ඔබේ හිතේ නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා නම් ඒ නිරාමිෂ ප්‍රීතියෙන් නැද සමහර අය ඉන්නෝ මාත් එක්ක කියලා තියෙනවා. ඒක නිරාමිෂ ප්‍රීතිය පුදුනාට පස්සේ දානි උය උයයි නිරාමිෂ ප්‍රීතියෙන් කියනවා. ඒ කියන්නේ මොන බොජ්ජංගය තුලද ඉඳලා තියෙනද එකට? ප්‍රීති බොජ්ජංගය තුල ඉඳලා තියෙන විදිහට. ප්‍රීති සම්බොජ්ජංගය තුල. ඒකට බලන්න භාගතුන්හන්ට මම මතකයි ඔබට මම බොජ්ජංග කියලා දෙද්දී දහම් කැඩපතේ ප්‍රීති කියලා සූත්‍රයක් කියලා දුන්න මතක ඇති. අනිත් පිරිසුතුමාට කියන්නේ මේ දන් දීම වගේම කලින් කලට ගෘහපතිය මේ විවේකයක් ඇති කරගෙන නිරාමිෂ ප්‍රීතියක් උපදවාගෙන ඉන්න පුරුදු වෙන්න කියනවා.
මොකද ඒකට හේතුව මොකද මේ ආමිෂ ප්‍රීතිය අතහරින්නේ කවදා හරි දවසක නිර්ආමිෂ ප්‍රීතිය හිතේ බලවත් වෙච්ච දවසට. එතකන් අපිට ඉතින් මේ ආමිෂ ප්‍රීතිය අතහරින්න බෑ පින්වත්. එහෙම ගහලා භාගතුනක අතහරින්න කියන්නේ නැහැ නේ. එහෙනම් ඔයිට වඩා නීති දානවන්නේ පින්වත් එහෙනම්. එහෙන් රූප බලන්න එපා, කනින් ශබ්ද අහන්න එපා. එහෙම දේශනා කළේ නැහැ භාගතුන් වහන්සේ. තේරුණා නේද? ඒතර බුදුරජාණන් දේශනා කළේ එහෙන් රූපයක් දැකලා හිතේ අරුබුදයක් ඇති වෙනවනම් රූපය නොබල ඉන්න කෙනෙක් නෙමෙයි. අරුබුදය දුරු කරන්න මහන්සි ගන්න තමයි ඉස්සෙල්ලා ශ්‍රාවකයා පෙළඹෙන්නේ. අරුබුදය තමයි ඉස්සෙල්ලා නැති කර ගන්න ඕන. ඒතර බුදුරජාණන් දේශනා කළ හරි ආශ්චර්යයි. එහෙනම් මේ නිර්ආමිෂ ප්‍රීතියක් හිතේ උපද්දන්න කිව්වා. හරි ආශ්චර්ය පීති සම්බොජ්ජංගං යස්මින් සමේ බික්කු භාවේති. ඒක දැන් ප්‍රීතියෙන් ඉන්නකොට දැන් බණහා ඉන්නකොට ඉන්නවා හිතන්නෝ දැන්. බණහනකොට දැන් මේ පැය පුරාම ඔබ ප්‍රීතියෙන් ඉන්නවා. දැන් ඔබ වඩලා තියෙන කොහොමද? ඔබ සිහියත් වඩලා සිහිය නැත්තම් ඒ ප්‍රීතිය උපදින්න බෑ. ධම්මවිජයත් ඇවිල්ලා තියෙනවා හිතට. වීරියත් ඉපදලා තියෙනවා. ප්‍රීතියත් ඉපදලා තියෙනවා. මේ බොජ්ජංග හතරටම මේ වෙලාවේ කරුණු සකස් වෙනවා. ආහාර සකස් වෙනවා. ධර්ම දානය කියන්නේ ඒවන් ආශ්චර්ය පිනක්. කාමයේ අතාරින නිරාමිස ප්‍රීතිය හිත අලවන උදාර පින්කමක් තමයි ධර්ම දානය කියන්නේ. එහෙනම් සසරේ අපි මුලා වෙලා කාම ප්‍රීතිය මුලා වෙලා අකුසල් වල නියැලෙන්නේ යද්දි පින්වත්නි. නිරාමිස ප්‍රීතිය අපේ සිත් සතන් අලවන්නට ඔබ මේ රැස් කරන පින හේතු වෙන්න පුළුවන් පින්වත්නි. ආශ්චර්යයි. ඇයි ඔබේ දායාද ලෝකෙට දුන්නනේ? දුන්නු දේ Tamanට හිමි ලැබෙනවා පින්වත්නි. දුන්නු දේ Tamanට ලැබෙනවා. ආශ්චර්යයි. ඒකනේ පින්වත්නි දැන් බලන්න මේ අඟුලිමාල මහා කුසල් ගොඩක ඇලී ගැලී ඉන්නකොට සර්වඥයන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා නිරාමිෂ ප්‍රීතියක හිත පිහිටෙව්වා. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාවක හිත පහදෝගෙන හිටු පංචවග්ගයේ භික්ෂුන් වහන්සේට හොයාගෙන ගිහිල්ලා සත්‍ය දේශනා කර කර සිහිය උපද්ද ධම්මවිජේ හිතේ උපද්ද වීරිය සිත තුළ උපද්ද නිරාමිෂ ප්‍රීතියක හිත ඇලෙව්වා. ආශ්චර්යයි. ආශ්චර්යයි. පුදුමයි. සසරේ පිරු පින පින්වත්නි හොයාගෙන ගිහිල්ලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඒ වගේ බණපද කියන්ට හොයාගෙන ගිහිල්ලා. ඒකට හේතුව කොහොමද එහෙනම්? එහෙනම් සසරේ මං හිතනට අනිත් අය ධර්මයෙන් හිත සුවපත් කරලා තියෙන අනිත් අය. ධර්මයෙන් අනුග්‍රහ කරලා තියෙනවා නම් සසරේදී අන්න ඒකේ ආශ්චර්ය තමයි තියෙන පින්වත්නි. හොයාගෙන ගිහිල්ලා දාරු චීරියට ඇඳිවතක් ගන්න නැතුව ශාස්ත්‍රුන් වහන්සේ දෙපතුළු ගාවට නිකන් හොයාගෙන ඉන්න උනා. එහෙම ලෝක ශ්‍රාව රහතන් වහන්සේලා බිහි වෙද්දී ශාස්ත්‍රුන් වහන්සේ ඒ අයගේ ළඟට ගිහිල්ලා දහම්සක ප්‍රවර්තනය කළා සිස්සතන් බොජ්ජංගයන්ගෙන් අලවනවා. ආශ්චර්යයි. ඊළඟ දේශනා කළා පින්වත්නි ප්‍රීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ප්‍රීති මනස දැන් මනස තමයි ප්‍රීතිමත් වෙන්නේ. මනස ප්‍රීතිමත් වෙනකොට තව ලස්සන දෙයක් වෙනවා පින්වත්නි. කායෝපි පස්සම්පති චිත්තම්පි පස්සම්පති. මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනවා කියන සිත සැහැල්ලු වෙනවා. මනස ප්‍රීතිමත් වෙනකොට කය සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා. ආශ්චර්යයි. මොකද්ද වෙන්නේ? යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ පීති මනස්ස කායෝපි පස්සම්පති චිත්තම්පි පස්සම්පති. ප්‍රීතිමත් මනසින් කය සැහැල්ලු වෙනකොට සිත සැහැල්ලු වෙනකොට පස්සද්ධි සම්පෝඥංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධති. එතකොට හු අරමුල තියෙනක මම දැන් බලන්න සමහර අය ඉන්නවා බණහන පටන් ගන්න. ඇඹරි තමයි පටන් ගන්න. ටිකක් වෙලා යනකොට කොහොඳ කෙලින් විලා බොහොම සුව පහසු එක ඉරියව්වෙන් බොහොම ලස්සනට එක හුස්මට අහගෙන ඉන්න මොකක්ද වෙලා තියෙනද කොට? කය සැහැල්ලු වෙලා, සිත සැහැල්ලු වෙලා. ඒ නිසා තමයි එක දිගට ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඔබ වඩලා තියෙන්නේ කොහොමද කොට? සතියත් වඩලා, ධම්මවිජයත් වැඩිලා, වීරියත් වැඩිලා, ප්‍රීතියත් වැඩිලා, පස්සද්ධිය කියන බොජ්ජංග ඔක්කොම ටික වැඩිලා එතකොට. ඒ නිසා මේ ජීවිතේ බණම අහා ඉන්න පින්වත්නි. ධර්මයේම කියෝ ඉන්න. ආශ්චර්යයි 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 සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟ දේශනා කරනවා පස්සද්ධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝති. පස්සද්ධි බොජ්ජංගං යස්මින් සමේ භික්ඛු භාවේති.
පස්සද්ධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. එතකොට මොකද වෙන්නේ? පස්සද්ධි සම්බොජ්ජංගේ භාවනාවක් විතර වැඩි වැඩි සැහැල්ලු බව වැඩෙනවා කියනවා. පස්සද්ද කායස්ස සුඛං හෝති සුඛිනෝ චිත්තං සමාධියති. හරි පුපින්වත් හරි ආශ්චර්යයි. කයයි සිතයි සැහැල්ලු වෙනකොට සැපයක් කය පුරා පැතිරෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? සැපයක් කය පුරා පැතිරෙන්න පටන් ගන්නවා. යස්මින් සමේ භික්ඛුනෝ පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. ඒතර මොකද වෙන්නේ? කය සැපවත් වෙනකොට තමයි පින්වත්නි හිත සමාධිමත් වෙන්නේ හැබෑ විදියට. පොඩි පොඩි සමාධිය ඇති වෙන්න පුළුවන්. සැබෑ විදියටම පහසුවෙන්ම නිදුකින් සුවසේ උපදින්න පටන් ගන්න තැන තමයි කොහොමද? කය සැපවත් වෙනකොට සිත සමාධිමත් වෙනවා. කය සැපවත් වෙනකොට හිත සමාධිමත් වෙනවා. එහෙනම් ඒකට කය සැපවත් කරගන්න මහන්සි ගන්න. කය සැපවත් කරන්න කොහොමද වරනවා? කයයි සිතයි සැහැල්ලු කරවන්න. කයයි සිතයි සැහැල්ලු කරවන්න මොකද වෙන්න ඕන? කයයි සිතයි සැහැල්ලු වෙන මනස ප්‍රීතිමත් කරන්න. මනස ප්‍රීතිමත් කරන්න කොහොමද කරන්න ඕන? මනස ප්‍රීතිමත් කරන්න නම් වීරිය ආරම්භෙන්න ඕන. වීරිය ආරම්භෙන්න කොහොමද වෙන්න ඕන? වීරිය ආරම්භෙන්න පින්වත්නි ධම්මවිජය උපදින්න ඕන. ධම්මවිජය උපදින්න කොහොමද වෙන්න ඕන? සත්‍ය දියුණු වෙන්න ඕන. එහෙනම් මේ ජීවිතේ බණ කියෝ ධර්මයේ සිහි කර ඔය ඇටෙන්ෂන් එක ධර්මෙටම කාවත් දන්න. බය වෙන්න එපා. ඔබ ජය ගන්නවාමයි. ඊළඟ දේශනා කරනවා දැන් බලන්න. එතකොට බලන්න කය සිත සැහැල්ලු වෙලා සැපවත් වෙනකොට හිත සමාධිමත් වෙනකොට මොකද වෙන්නේ? ඔබ පටන් ගන්න තියෙන කොහොමද? සමාධි සම්පොච්චංගේ. දියුණු වෙලා යන්නේ කොහොමද? සමාධි සම්පොච්චංගේ. හරි ආශ්චර්යයි. සිත සමාධිමත් වෙනකොට ඊළඟට සමාධිමත් සිත බලවත් වෙච්ච කෙනා ඊළඟට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතං හෝති. සමාධිමත් මේ සිත තුල උපේක්ෂාවෙන් ඉන්න හිත හුරු කරනවා. ඒක තමයි විස්මිත දේ. ප්‍රීතිය තියෙනවා, සැපය තියෙනවා, පස්සද්ධිය තියෙනවා, ඒකාග්‍ර බව තියෙනවා. හැබැයි අර කිසි දෙයකට හිත ග්‍රහණය වෙන්න නොදී උපේක්ෂාවෙන් ඉන්න මහන්සි ගන්නවා. යස්මින් සමේ බික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතං හෝති. එතකොට උපේක්ෂාව වැඩනකොට පින්වත්නි හරි ආශ්චර්යයි. මොකද්ද වෙන්නේ? අර හිතේ තියෙන ප්‍රීතිමත් බව ඇති වෙන හැටි නැති වෙන හැටි, සැපේ ඇති වෙන හැටි නැති වෙන හැටි, සැහැල්ලුව ඇති වෙන හැටි නැති වෙන හැටි අර ඔක්කොම ප්‍රකට වෙන්න පටන් ගන්නවා උපේක්ෂා සහගත හිතට. ඒතර ඊතන සමාධිමත් හිතේ තියෙන රූප උපාදානස්කන්ධේ ස්වභාවය, වේදනා උපාදානස්කන්ධේ ස්වභාවය, සංඥා උපාදානස්කන්ධේ ස්වභාවය, සංස්කාර විඥාන උපාදානස්කන්ධයන්ගේ ස්වභාවය ඔක්කොම ප්‍රකට වෙන්නේ උපේක්ෂා සහගත හිතට. උපේක්ඛා බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හොති. දැන් දිගටම කරන්නේ කොහොමද? සමාධිය තුල ඉන්නවා හිත උපේක්ෂාවේ තියාගෙන. එතකොට මොකද වෙන්නේ? උපේක්ෂා බොජ්ජංගේ වැඩි යනවා. උපේක්ඛා බොජ්ජංගං යස්මින් සමේ භික්ඛුනෝ භාවේති. උපේක්ඛා බොජ්ජංගං තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ওই විදිහට උපේක්ෂා සම්බොජ්ජංගේ භාවනාවෙන් වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා කියනවා. ඔන්න බොජ්ජංග. තව අලුත් දෙයක් හිත තුළ උපද්දනවා ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් මේ සප්ත බොජ්ජංග වැඩුව කල්ලි බහුල කළ කල්ලි ප්‍රතිඵල 7ක් කැමති යුත්තේ. කවර 7ක්ද? මෙලොවදීම අරහත්ත්වයටපත් වේ කියනවා. නිකලෙස්සලා යනවා. මෙලොවදීම අරහත්ත්වයටපත් නොවේ නම් මරණ කාලයේදී මරණාසන්න මොහොතේදී අරහත්ත්වයටපත් වේ කියනවා. මරණාසන්න කාලේදී අරහත්ත්වයටපත් නොවේ නම් ඉතින් මරණ කාලයේ අරහත්ත්වයටපත් නොවන එකල්ලි පහක් වූ ඕරම්බාගේ සංයෝජන සය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි වෙයි කියනවා. හරි පුදුමයි පින්වත්නි. ඒ කියන්නේ අනාගාමී එක ශ්‍රාවකෙක් වෙයි. මෙලොවදීම අරහත්ත්වයටපත් නොවේ නම් මරණ කාලයේ අරහත්ත්වයටපත් නොවේ නම් ඕරම්බාගේ සංයෝජන පහසය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නොවේ නම් පසක් වූ ඕරම්බාගේ සංයෝජන සය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායි වෙයි කියලා. ඒකේ දේශනාවට අනුව නම් තේරෙන්නේ පින්වත් මෙහිම සිද්ධියක්. ඔහු මෙතනින් කලුරිය කරනවා සුද්ධාවාසී උපදින සිල් පිරුණම් පාන රහත් වෙලා.
මේ උපහාච්ච කියලා කියන්නේ සුද්ධාවාසයට ගිහිල්ලා රහත් වෙලා පිරිනොම් පාන ස්වභාවයක් තමයි දේශනානුසාරයෙන් අපිට වැටහෙන්නේ. ඉතින් මෙලෝදී කලින් අරහත්ත්වයටපත් නොවේ නම් මරණ කාලේ අරහත්ත්වයටපත් නොවේ නම් පහක් වූ ඕරම්පාගේ සංයෝජන ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බාය නොවේ නම් ඕරම්භාගයේ සංයෝජන ක්ෂය කිරීම උපහාච්ච පරිනිබ්බාය නොවේ නම් ඔහු කොහොමද වෙන්නේ? අසංකාර පරිනිබ්බායි වෙයි කියනවා. හරි පුදුමයි පින්වත්. එතකොට ඒ කියන්නේ ඔහු වාසය කරනවා ඒ දේශනාවට අනුව තීරණයක් මම කියන්නේ මේ උත්සාහ ලොකු උත්සාහයක් නැහැ. නිකලෙස් වෙන්න ඕන කියලා සිහි කල්පනාවෙන් ඉන්නවා. රහත් වෙලා පිරුණම් පානවා කියනවා. ඊළඟට අසංකාර පරිනිබ්බාවය කියලා කියනවා. ඒ කියන්නේ එයා උත්සාහ කරනවා එහි ගිහිල්ලා. සමහර බලවත් වීරියක් තියෙන කෙනෙක් නම් එහි ගිහිල්ලත් උත්සාහ කරනවා. උත්සාහ කළා රහත් වෙලා පිරුණම් පානවා. ඊළඟට කියනවා උද්දන්සෝට අකනිට්ඨගාමි වෙයි කියනවා. ඒ කියන්නේ සමහර අය ඉන්න හරිය පින්වත් පුදුමයි. මොකද වෙන්නේ? පිළිවෙලින් සුද්ධාවාස පහේම උපදිනවා කියනවා. ඉපදිලා එහෙදි අන්තිමේකේ තමයි පිරුණම් පානවා කියලා කියන්නේ පින්වත්. මේ විදිහට තමයි පින්වත්නි හරිය ආශ්චර්යයි. බොජ්ජංග හත පුරුදු කරගත්තොත් මේක තමයි රැකවරණය. ආශ්චර්යයි සම්බුදුරජාණන් වහන්සේ. ආශ්චර්යයි සබ්බත් ගාමිනී පටිපදං යථා භූතං පජානාති. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උතුම් ධර්ම ධාතුවේ හිත පිහිටවාගෙන සසර දුක් ඡය කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට මාස 3කට පෙර මිය පරලොවගිය LT පුංචි සිඤ්ඤෝ පියාණන්ටත් මීට මාස 2කමාරකට පෙර මිය පරලොවගිය HW පියරත්න මාමාට මීට මාස 3කට පෙර මිය පරලොවගිය HD ලලිතා පුංචි අම්මාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් LT සුසිල් ප්‍රියන්ත පුතණුවන් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා ඉතින් මේ රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කට්නුයිරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින මීට මාස 3කට පෙර කොරෝනා වෛරසය හේතුවෙන් මිය පරලෝකී LT පුංචි සිඤ්ඤෝ පින්බර පියාණන්ට මීට මාස 2කමාරකට පෙර මිය පරලෝකී HW පියරත්න මහමාට මීට මාස 3කට පෙර මිය පරලෝකී HD ලලිතා පුංචි අම්මාට ඒ වගේම බාප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කරන LT සුසිල් ප්‍රියන්ත පුතණුවන් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා.
තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.